SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 7 සඳුදා සිරස්තල කොවිඩ් මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට. සිරුරු 14ක් ඥාතීන් භාර නොගැනීමෙන් සෞඛ්‍ය අංශ අර්බුදයක. දෙවැනි කොවිඩ් පොකුරේ ආරම්භය සොයා ගැනීම. යුක්‍රේන ජාතික ගුවන් යාන කාර්ය මණ්ඩල සමාජිකයෙකුට රෝගය ආසාදනය වී තිබූ බව අපහාසාත්මක පුවත් වාර්තා කිරීම වළකමින් සිරස නිවුස් ෆස්ට් එරෙහිව පැනවූ වාර්ණ නියෝගය දීර්ඝ කෙරේ. අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 වෙනිදා සිසුන්ට අසාධාරණයක් නොකරන බව බලධාරීන් කියයි. මහර බන්ධනාගාර ගැටුමේ විමර්ශන අතුරු වාර්තාව විෂයභාර ඇමතිවරුන්ට කමිටුව නිර්දේශ රැසක් යෝජනා කරයි. අනතුරින් දිවි අහිමි වූ එගොඩ උයනේ දරුවන් අවසන් ගමන් යයි. ගමම හඬා වැළපේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොවිඩ් රෝගයෙන් මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ කොළඹ නගරය තුළ මියගිය පුද්ගලින්ගේ මලසිරුරු 14ක් ඥාතීන් භාර නොගැනීමෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. අද තවත් කොවිඩ් ආසාදිතයන් 326ක් හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතින් ගණන 28,000 ඉක්මවා ගියා. දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඈත් මෘත ශරීරාගාරය තුළ කොවිඩ් මලසිරුරු 14ක් තැන්පත් කොට තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ එම සිරුරු ඥාතීන් භාර නොගැනීමෙන් Taman දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. එමෙන්ම අදාළ මෘත ශරීර නරක් වුවහොත් තම සේවකීන් දැඩි ගැටලු සහගත තත්වයකට පත්වන බවද සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර ඊයේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගියා. මියගිය තිදෙනාම වැඩිහිටියන් වන අතර ඔවුන් කෝට්ටේ, කහතුඩුව සහ මග්ගොන ප්‍රදේශවල පදිංචිකරුවන්. කලින් තිබිච්ච තත්ත්වයට සාපේක්ෂව මරණ වැඩි වෙමින් තියෙනවා. පැය 6කට 8කට සැරයක් මරණයක් සිද්ධ වෙන තැනට අපි ගමන් කරලා තියෙනවා. සමහර දවස්වල පැය 3කට සැරයක් මරණයක් සිද්ධ වෙන තැනට ගමන් කරලා තියෙනවා. ඒතර මරණ සිද්ධ වීම ගත්තත් වැඩි හරියක් මරණ සිද්ධ වෙන්නේ ජනගණත්වයේ අධික ප්‍රදේශවල තමයි. දැන් අටලොගම මරණ කිහිපයක් ළඟ සිද්ධ වුණා. තාම අපි හරියටම PCR පරීක්ෂණ කළා ඒ අවදානම තක්සේරු කළා නැහැ අටලොගම. ඒ ගාවට අපි ගත්තාම කොළඹ නගර සභා සීමාව තමයි මරණ වලින් 50කට එහා පැත්තේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මරණ සංඛ්‍යාව කළමනාකරණය කරගන්න අපි ළඟ හරි සැලැස්මක් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕන. දැන් අපි දවසකට රෝගීන් 300 400 වගේ දල වශයෙන් අපි හොඳ වෙලා පූර්ණ සුවය ලැබලා ගෙදර යනකොට අපිට නැවත එන්නේ රෝගීන් 300ක් 400ක් විතර නම් දෛනිකව අපිට ලොකු තදබදයක් ලොකු පද්ධතිය ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ රෝහල් ඇඳන් සංඛ්‍යාව පිළිබඳ. නමුත් 100ක් 800ක් දවස ගානේ ඉන්න ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම අපේ පද්ධතියට ඒක දරා ගන්න ඉතාම අභියෝගාත්මක තත්යකට යනවා. ඒ හරහා අවසානයේදී සෞඛ්‍ය පද්ධති කඩා වැටෙන්න ඉඩ තියෙනවා. මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 649 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුණේ කොළඹින් වන අතර එම සංඛ්‍යාව 295ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 87ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 51ක් වශයෙන් ඊයේ ආසාදිතයින් හඳුනා ගැනුණා. මේ අතරින් පුත්තලමින් ආසාදිතයින් 50ක් හා තවත් දිස්ත්‍රික්ක 16කින් ආසාදිතයින් 72 දෙනෙකු හඳුනා ගැනුණා. බන්ධනාගාර ආශ්‍රිතව සොයාගනු ලැබූ ආසාදිතයින් ගණන 197ක්. එමෙන්ම විදෙස්ගතව සිට පැමිණි අයෙක් හා ප්‍රදේශයේ තහවුරු කළ නොහැකි පුද්ගලයන් 93කටද ඊයේ වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතෙන් ඉඳලා එළියට ගිය පුද්ගලයන් හරහා මේ රෝගය විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන අය වැඩි කොටසක්
අපි විසින් ආශ්‍රිතයෙන් හැටියට හඳුනාගෙන දැනටමත් නිරෝධායනයට ලක් කරලා ඉන්න අය තමයි ඒ ආකාරයට අපි හඳුනාගන්නේ. නමුත් මේක 100% අපිට මේක හොයාගන්න සමහර විට ඉදිරියේදී කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා අපිට කියන්න බෑ. එවැනි තත්ත්වයක් යටතේ පොකුරක් මතුවීමේ අවදානමක් තියෙන නිසා අපි මේ තත්ත්වය අවම කරගන්න නම් අපි බලාපොරොත්තු වන්නේ සියලු දෙනාගේම සහාය විශේෂයෙන්ම මේ උත්සව කාල සීමාව තුළ හැකි පමණ තමන් මේ දක්වා පදිංචි වෙලා සිටි ස්ථානවලම නැවතින්න කියලා නැවතිලා මේ කාලය ගතකරන්න. මේ අතර PCR පරීක්ෂණ මගහරමින් සිටි බණ්ඩාරගම අටුළුගම හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින පිරිස් අද ඊට සහභාගී වුණා. ඒ කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා එම ප්‍රදේශයට ගොස් ආගමික නායකයන් සමග සිදු කළ සාකච්ඡාවකින් පසුවයි. සෞඛ්‍ය අංශ පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා 199ක් අතරින් 31කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි. සමස්තයක් විදිහට මේ ජනතාව සහයෝගයෙන් වැඩ කරන පිරිසක් අන්තවාදීන් කීප දෙනෙකුගේ බසට යටවිච්ච කීප දෙනෙක් නිසා තමයි මේ ගැටලුකාරී තත්ත්වයන් යම් කිසි දුරකට ඇති වුණේ. මේ වෙනකොට ඒ අපි මැඩපවත්තලා ඉතාමත් සාර්ථක විදිහට මේ මෙහෙයුම් කටයුතු සිද්ධ කරගෙන යනවා. මේ අතර පෑලියගොඩ පොරණුකොටුවත්ත හා පිටිකඩේවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් අද පෑලියගොඩ වටරවුම අසලදී විරෝධතාවක නිරත වුණා. ඒ දින 45කට අධික කාලයක් තම ප්‍රදේශ හුදකලා කර ඇති බැවින් රුපියල් 5000 දීමනාව ලැබුණද ආහාර පාන සපයා ගැනීමේ ගැටලු ඇති බව පවසමින්. අපේ ගමේ පහකට භාගයක් බඩගින්න ඉන්නේ. පෑලියගොඩ කුමේ වැට්ට ගන්න. අපි ඔක්කොම හොඳට හම්බ කරන් ගා මිනිස් මාත්‍ය. අද බාන මුළු ගම අසන්න වෙලා ඉන්නේ. වන්දයි අපිට හම්බ වෙන්නේ. අපිට මේ වන්දෙන් ගන්න පුළුවන් දේ පාරවල් ඇරියන අපි හම්බ කරගෙන කනවනේ මාත්‍ය. පසුව පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ ගැටලුවලට විසඳුම් ලබා දෙන බව පැවසීමෙන් පසුව පිරිස විසිර ගියා. මේ අතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොවුඩ් දමිළ මහාවිද්‍යාලයේ ගුරුවරියකට සහ ඇගේ දරුවන්ට කොවිඩ් ආසාදනය වීම නිසා ඇගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ඒ හේතුවෙන් එම ආශ්‍රිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ නොවුඩ් අවට වතුකරේ දමිළ පාසල් වලට අද දින පැමිණි සෙසුන් සහ ආචාර්ය මණ්ඩලය ආපසු නිවෙස් වෙත හරවා යවුණා. මේ අතර ගිරිතලේ බකමුණ ප්‍රධාන මාර්ගයේ දියබෙදුම පහේකනුව ප්‍රදේශයේ කබරබෝක්කුව අසල දමා ගොස් තිබූ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයෙකු විසින් සොයාගෙන තිබෙනවා. මේ කවුරු වුණත් මේවා පාවිච්චි කරන්නේ කවුද කියලා බැලු බැලුවට හැම කෙනෙම ඒ වගකීම් යුත්තම් මේ කරන අපරාධය ජාතික අපරාධයක්. මොකද මේ ජල මූලාශ්‍රය ඔස්සේ ගිරිතලේ වැවට යනවා. ගිරිතලේ වැවේ මිනිස්සු නානවා. දැක්කද? ඒකේ තියෙන මේ වීදුරු කඩු බෝතල් කඩු තියෙන සර්. මේ අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට නිරෝධායනයට වීරවිල බන්ධනාගාරයට යොමු කර සිටි රැඳවියන් 48කට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ රැඳවියන් 95 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණයකදී සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිරිස් හා අප ලබා සිටි පිරිස්ද සිටින බවයි. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර සඳහා අද ගල්ඇල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගියා. මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයන් 326ක් හඳුනා ගැනුණා. ඉන් 172ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිත ආසාදිතයන් වන අතර සෙසු 154 දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා වූවන්. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 28000 ඉක්මවා ගියා. ඉන් 7259ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 20804ක්. මේ අතර මේ මාස අවසානයේ වන විට දෛනිකව මෙරට තුළ සිදු කරන PCR සංඛ්‍යාව 20000 දක්වා ඉහළ නංවන බව අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී අනාවරණය කෙරුණා. මේ 13000 ප්‍රමාණවත්ද දිනකට සිදු කරන PCR පරීක්ෂණ. තව PCR මැෂින් 5ක් අපි මිල ඉදිරියේදී මිලදී ගන්න කටයුතු කරන ටිකක් පරිත්‍යාග සීලයෙන් PCR මැෂින් 7ක් අපිට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. බලාපොරොත්තු වෙනවා මේ මාසේ අවසාන වෙනකොට අපේ ටෙස්ට් කරන්න පුළුවන් සීමාව 20000 දක්වා වැඩි කරන්න. ශ්‍රී ලංකාව තුලත් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සිදු කරන්න මේ වෙද්දී අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ පරීක්ෂණ සිදු කරන්න අවශ්‍ය මාර්ගෝපදේශත් නිකුත් කරලා තියෙනවා. මූලික අවස්ථාවේදී අපේ රජයේ රෝහල් වලට හා ඉමෝජ් කාර්යාල වලට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න අවසරය ලබා දුන්නා. මේ ටෙස්ට් එක මගින් තව කෙනෙකුට බෝ කරන්න පුළුවන් කොටස අපිට හඳුනා ගන්න පුළුවන්. සෞඛ්‍ය ලේකම්තුමාගේ කමිටුවෙන් නිර්දේශ කළ පෞද්ගලික අංශයටත් අපි මේක ලබා දෙනවා. හැබැයි ඒ අයගේ රෝහල් වල ඉන්න රෝගීන් හඳුනාගන්න මොනවා
මොකක් හරි ඔපරේෂන් එකකට ඇතුල් වෙනවා නම් ප්‍රොසීඩර් එකක් කරන්න එනවා නම් සමහරට වෛද්‍යවරුන්ට ඕනකම තියෙනවා මේ සැකහැර දැනගන්න මෙයා කොවිඩ් රෝගියෙක් නෙවෙයි කියලා. විනාඩි 20ක් ඇතුළත මේ ප්‍රතිඵල ලබා ගන්න. ඒතර මෙයා රෝග බෝ කරන අවස්ථාවේ ඉන්න රෝගියෙක් නෙවෙයි කියන එක තහවුරු කරගන්න මේ පරීක්ෂණය ලබා දීලා තිබෙනවා. ඉදිරියේදී අපිට කර්මාන්තශාලා සලක ඉල්ලීමක් කරලා තියෙන පෞද්ගලික රෝහල් වලින් කරන්න. ඒකත් අපි කරනවා නම් කරන්න වෙන්නේ විශේෂයෙන් වසංගත රෝග අංශයේ නිර්දේශ හා අධීක්ෂණය මත ක්‍රියාත්මක කරන්න සැලසුම් කරાવી. දැන් බන්ධනාගාරය ආශ්‍රිතව පුකුරක් නිර්මාණය වෙලා තිනවා. වඩාත්ම ගැළපෙන්නේ PCR පරීක්ෂණ මත පදනම් වීමද නැත්නම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ඵලදායී වෙන්නට පුළුවන්. වඩා සුදුසු වෙන්නේ අතරම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක දාලා අපි රෝග බෝ කරන කණ්ඩායම අපිට වෙන් කර ගන්න පුළුවන්. ඒ වෙන් කරගත්තන් පස්සේ අපි අනිත් අයගෙන් අපි ආයේ PCR පරීක්ෂණය කරන්න ඕන. ඒතර අපිට මඟ හැරෙන්න තියෙන අවස්ථාව අවම කරගන්න පුළුවන් වෙනවා. The big story. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි. යුක්්‍රේන ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයන් පිරිසක් නිරෝධහයනයට ලක්කර සිටි සීදුව ප්‍රදේශයේ හෝටලයක සේවකීන්ගෙන් බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකීන්ට කෝවිඩ් ආසාධනය වී ඇතැයි සැක කෙරෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමින්. COVID-19 දෙවැනි රැල්ල ඇතිවීම හා ව්‍යාප්තියට අදාළ හේතු ආණ්ඩුව විසින් හඳුනා ගනු ලැබී තිබේද? මේ පිළිබඳ නීතිපතිවරයා විසින් ඉල්ලා සිටි පරීක්ෂණය පොලිසිය විසින් සිදු කොට තිබේද? මෙවැනි හදිසි පොකුරක් නැවත රට තුළ පැන නැගීම හෝ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? මිනුවන්ගොඩ පොකුර වාර්තා වූ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂා කරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙම රෝගය වැළඳෙන්නට ඇති බවය. ඒ ඔස්සේ පරීක්ෂා කරන විට සීදුව රමාදා හෝටලේ නවාතැන්ගත් යුක්්‍රේන ජාතික ගුවන්යානා කාර්ය මණ්ඩල සමාජිකයෙකුට COVID-19 රෝගය ආසාදනය වී තිබූ බව සොයාගත් අතර පසුව එම හෝටලේ කාර්ය මණ්ඩලයේ පරීක්ෂා කිරීමේදී එහි සේවකයන් කිහිප දෙනෙකුටද මෙම රෝගය ඇති බවට හඳුනා ගන්නා ලදී. මොවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලය සමග යම් සම්බන්ධතා පැවති බවත් නිරීක්ෂණය විය. පළමුව කොළඹ අපරාධ කොට්ටාශයෙන් ඒ විමර්ශනය කළා. දින දෙකකට පසුව එම නිලධාරීන් 70කට කොරෝනා ආසාදිත වුණා. ඊට පස්සේ දැන් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරලා තියෙනවා. නොවැම්බර් 5 තමයි ඒක බාරගත්. දැනට ප්‍රකාශන 100කට වඩා අරන් තේනවා ඒ ආසාදිතයන්ගෙන්. කොහෙන්ද ආවේ කියලා තාම අවසාන තීරණයක් නැහැ. දැන් CID එකටත් 20 දෙනෙක්ට කොරෝනා හැදිලා තියෙනවා මේ පරීක්ෂණ වලට ගිහිල්ලා. පසුගිය රජය සමයේදී මහපොළ භාරකාර අරමුදල ඉතාම අයථා ලෙස පාවිච්චි කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් කරන්නට බාර දීලා තියෙනවා. බිලියන 1කට හෝ ඊට වඩා වැඩි මුදලක් මහපොළ අරමුදලෙන් වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා. සභාවට දන්වන්න කැමති යහපාලට ආණ්ඩුව කාලේ මහපොළ ශිෂ්‍යත්වයේ 2500 ඉඳලා 5000 දක්වා වැඩි කෙරුවා. අපි දෙගුරුවක් කෙරුවා විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න බැරි ශිෂ්‍යයන්ට. අපේ රජයේ කාලේ ගෙවලා උපාධියක් ලබා ගන්න අපි ලක්ෂ 11ක් දුන්නා. ඔබතුමා බලන්න මේ අයවැය කතා. අපි මේ මුදල් ඔක්කොම වැඩි කරලා තියෙනවානේ. තමුන්වහන්සේලා මේක හොරකම් කරලා තියෙනවානේ. අද මේ මධ්‍ය කඳුකර විශාල අනතුරකට මුහුණ දෙමින් තිබෙනවා. මේ මෑත කාලේ දිගන සහ හාරගම ආසන්නී වික්ටෝරියා ජලාශය ආසන්නී විශේෂයෙන්ම භූ පැලීම් පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. ඒ වගේම භූ කම්පනයන් ඇති වී තිබෙනවා. මේ කවර දිශාවකට යාවිද කියන සැකයක් තිබෙනවා අපිට. අපි වැව් 32000ක් හදපු රටේ විශාල ජලාශ හදපු රටේ හැබැයි අපේ මිතුන් මිතන් එක වැවක් මධ්‍ය කඳුකරේ ගොඩ නැගුවේ නේ. ෆ්‍රන්ටමෙන් 52කට වඩා වැඩි ප්‍රමාණයක් රොම් මණ්ඩ වලින් පිරීලා. රන්දෙනිකල රොම් මණ්ඩ වලින් පිරීලා. කොත්මලේ රොම් මණ්ඩ වලින් පිරීලා. මේ මධ්‍ය කඳුකරේ ශක්තිමත් පාෂාණ වලින් සමන්විත මධ්‍ය කඳුකරයක් නෙවෙයි. මොරගහ කන්ද ජලාශයට මොකද සිදු වී තිබෙන්නේ? මොරගහ කන්ද ජලාශයෙන් ඒ අවශ්‍ය ප්‍රතිලාභ ගන්න නම් අවුරුද්දකට 10 වතාවක් පිරින්න ඕන. සාමාන්‍ය වර්ෂාවෙන් මේක දෙවතාවකට වඩා වැඩියෙන් පිරින්නේ නැහැ. දැන් තමුන්නාසල යෝජනාවක් තිබුණා මොකක්ද? මොරගහ කන්ද ජලාශයට වතුර නැති නිසා කළුගඟ ව්‍යාපෘතිය පටන් ගත්තා. කිලෝමීටර් 8ක උමගක් කරා කළුගඟෙන් වතුර ගේන්න හදනවා මොරගහ කන්දට. ඊට පස්සේ කළුගඟේ වතුර නැති වෙනවා. කළුගඟේ වතුර නැති වුණාට තමුන්නාසල යෝජනා කරනවා රන්දෙනිකලින් කිලෝමීටර් 32ක් උමගක් සහ ඇලවේලිය හරහා කළුගඟට වතුර ගේන්න. ඒක රන්දෙනිකලේ වතුර නෑ. රන්දෙනිකලේ වතුරට දැන් තමුන්නාසල යෝජනා කරනවා පහළ උමාඇලේ අලුත් ව්‍යාපෘති. හැබැයි අපේ රටේ ජීවත් වෙන කෑදර මජර සමූහයක් ඉන්නවා මේ සම්පත් ප්‍රමාණවත් කෑදර මිනිස් සමූහයකට.
මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහතුරුන් වෙත බාර දෙනු ලැබුවා. අප හිමි වූවන් කඩිනමින් නිදහස් කිරීම රැඳ වූවන්ට බන්ධනාගාරයේ දුරකථන මාර්ගයෙන් ඥාතීන් සමග සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම ඇතුළු කරුණු රැසක් එම කමිටුව විසින් නිර්දේශ කොට තිබෙනවා. 11 දිනකට මරුකැඳ වූ මහර බන්ධනාගාර ගැටුම සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා පත් කළ හිටපු මහාධිකරණ වෙනසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද විශේෂ අමාත්‍යවරුන්ට බාර දෙනු ලැබුවා. බන්ධනාගාර අධිකාරීන් විසින් 1000කගේ පරීක්ෂණ කරපු වෙලාවේ එයින් 180 ප්‍රමාණයක් කොවිඩ් රෝගීන් බවට වාර්තා ලැබිලා තිනවා. ඒ වාර්තා විවිධ ආකාරයට බන්ධනාගාරයේ රෝහලේ වෛද්‍යවරයාගේ යම් යම් හේතුකාරක තත්ත්වයන් උඩ එය ප්‍රචාරයට යවලා තිනවා. ඉතින් රැඳවියන්ට මේ ගැන අවබෝධයක් තිබිලා නැහැ. ඒ අය හිතලා තියෙන්නේ අපේ බන්ධනාගාරයේ රෝගී තත්ත්වයක් ඇති වුණායි කියලා. අන්න ඒ නිසා මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වෙලා තියෙනවා. අපි වහාම නිර්දේශ කීපයක් නිකුත් කරලා තියෙනවා. අප ලැබපු අයව ඉක්මනින්ම නිදහස් කිරීම සඳහා කටයුතු කරන්න කියලා. ඔවුන්ට ලැබෙන ආහාරවල අඩුවක් තිබුණා. මොකද ඒ ආරක්‍යමියන් කොවිඩ් වසංගතය නිසා පැමිණෙන්නේ නැතුව තිබිලා. ඔවුන්ගේ ඒ දුක් ගැනවිල්ලටත් ඉක්මනින් පිහිට වෙන්න කියලා අපි අමාත්‍යාංශ වලට දැනුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම අර පාවිච්චි කරපු පෙති වර්ග. ඔවුන් ඔකුරු පිටින් ඇවිල්ලා ඒවා පානය කළ බවට සාක්ෂි තියෙනවා. ඉතින් ඒකෙන් මොන හරි උද්දීපනයක් වුණාද කියන උච්ඡේදනයක් වුණාද කියලා අපි ඉදිරියේදී සලකා බලන්න සිද්ධ වෙනවා. මහර බන්ධනාගාර රඳවියෙක්ගේ පවුලේ සමාජිකයන්ට මම කියනවා කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි මේ කරලා තියෙන අපරාධය මේක ඇතුලේ කරලා තියෙන දේපල විනාශය පිළිබඳවත් අපි පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මින් පස්සේ කුඩු ග්‍රෑම් 2කට අඩු ඒ නඩු සියල්ල මහේස්ත්‍රාත් උසාවියෙන් පුනරුත්ථාපනයට අරින්න. වාර්තාව අධ්‍යයනය කළා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මුළු වාර්තාව මාසෙකින් බලාපොරොත්තු වෙනවා. ප්‍රකාශ වුණා දැනට මරණ දඬුවමට ලක් වෙලා ඉන්න පුද්ගලයන්ව ජීවිතාන්තය දක්වා සුළු දඬුවම් ලබා දෙනවා කියලා. රැඳවියන්ගේ යහපත් හැසිරීම තුළ නිර්ධාරීන්ගෙන් අපට ලබා දෙන සොරතුරු අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු දුමින්ද සිල්ව මන්ත්‍රීවරයා වැනි පුද්ගලයන් උත්තර මරණ දඬුවම් ලැබිලා තියෙනවා. ඔවුන් සම්බන්ධයෙන් මොකද? ඔවුන්ගේ හැසිරීමම එක පුද්ගලයන් සම්බන්ධයෙන් අපි වෙන වෙනම හොයලා බලලා නැහැ. ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ ක්‍රමවේදයට අනුගත වෙනවා නම් සහ ඒ ක්‍රමවේදයේ යටතේ සුසුකම් ලබනවා නම් ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා සුසුකම් ලැබෙනවා. මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද එහි ගොස් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවා. ඔවුන් මේ වන විට ප්‍රකාශ 130කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන බන්ධනාගාර නිලධාරීන්ගේ වෛද්‍යවරුන්ගේ හෙද නිලධාරීන්ගේ සහ රැඳවුවන්ගේ ප්‍රකාශ මේ අතර වෙනවා. ඊට අමතරව රාගම පොලිසිය විසින් මියගිය අය සම්බන්ධ මරණ පරීක්ෂණ සිදු කරනු ලබනවා. පුද්ගලයන් 11 දෙනෙක් මේ සිද්ධියෙන් මිය ගියා. ඊයේ වන විට පුද්ගලයන් 7 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් 7 දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළ සිටි අය බවටයි වාර්තා වෙන්නේ. මෙම මරණකරුවන්ගෙන් 4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පෙරේදා සහ ඊයේ දිනේදී සිදු කළා. කෙසේ වෙතත් අධිකරණ නියෝග ලැබෙන තෙක් මෙම මෘත ශරීර සම්බන්ධ අවසාන කටයුතු සිදු කරන්නේ නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ වලින් පසුව එම මෘත ශරීරය ඒ ආකාරයටම රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණවල තැන්පත් කර තිබෙනවා. මහර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේදී අප නියම වූ සැකකරුවන් 93 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් පසු මුදා හැරීම සඳහා අක්කරේ පත්තුව යුද හමුදා රැකවරණ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ නාමලේඛනයක් බන්ධනාගාරයට පිවිසෙන මාර්ගයේ අසල පිහිටි වෙළඳසැල්වල මෙලෙස ප්‍රදර්ශනය කර තිබුණා. සමගි ජන බලවේගය අද කොළඹදී නිහඬ විරෝධතාවක නිරත වුණා. ඒ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී. බොරුව පරදවමු, ඇත්තට ඉඩ දෙමු, මර්ධනය නවතනු යන තේමාව යටතේ මෙම විරෝධතාව පස්වරු 5ට පමණ ආරම්භ කෙරුණා. සමගි ජනබලවේගේ මන්ත්‍රීවරුන් ඊට එක්ව සිටියේ පන්දම්ද අතතිවයි. මහර බන්ධනාගාර ගැටුමේ සැබෑ තත්ත්වය රටට හෙළි කළ යුතු බව විරෝධතාවට එක්වුවන් පැවසුවා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය අමතනු ලැබුවා. මේ ආණ්ඩුව ආවෙන් පස්සේ රිමාන්ඩ් බාරේ ඉන්න කට්ටිය මරණ යුගයකට ඇවිල්ලා තියෙනවා. හිරකරුවන්ගේ ආරක්ෂාව දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව මේකට වග කියන්න ඕන මේ රටේ වැසියන් විදිහට ඒගොල්ලෝ. අද මේ රටේ മന്ത്രിවරුන්ගේ අයිතිවාසිකම් නැති කරනවා. හිරකරුවන්ගේ අයිතිවාසිකම් නැති කරනවා. ජනතාවගේ පාරිභෝගිකයාගේ සේවකයාගේ සේරම අයිතිවාසිකම් නැති කළා. ඒකාධිපති යුගයකට යන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. කරුණාකරලා මේකට විසඳුම් දෙන්න. මේ තත්ත්වය තුළ රජයේ වගකීම වන්නේ තාමත් ඉක්මනින් මේ මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා කවුද මේකට වග කියන්නට ඕන සියලුම කරුණු කාරණා පිළිබඳව රටට පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත්
උත්තර සපයන්නට ඕන. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම තීරණය ගනු ලැබුවේ සෞඛ්‍ය අංශවලින් ලබාගත් උපදෙස් මත බවයි. ජීවිතයේ තවත් එක් කඩයිමක් වන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙරට දූදරුවන් සූදානම් වන්නේ විශාල උනන්දුවකින්. ඊට මුහුණදීම සඳහා ගුරුවරුන් කුඩා කල සිටම දරුවන් සූදානම් කරනවා. ඒ අවශ්‍ය විෂය දැනුම දරුවන්ට ලබා දෙමින්. නමුත් රට තුළ පවතින කොවිඩ් වාතාවරණය හේතුවෙන් සෑම දරුවෙකුටම පාසල් යන කාලය ඉතාමත් අඩුවීමක් දක්නට ලැබුණා. නිවසේ රැඳී සිටි දරුවන් සිය අධ්‍යයන කටයුතු සිදු කළේ අන්තර්ජාලය ඔස්සේ. අපි අවුරුද්දෙන් මාස අධ්‍යාපන කටයුතු නිරත වුණේ. හිතුරු මාස ටිකම අපි ගෙදර ඉඳගෙන ඔන්ලයින් හරහා තමයි කරේ Zoom එකෙන්. මේලා ඉතින් මට කියන්න තියෙන්නේ කිසිම බයක් නැතුව විභාගයට සූදානම්. නමුත් අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ද රටේ විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන්ට එම තාක්ෂණ පහසුකම් සපුරා ගැනීමට තරම් වත්කමක් නැහැ. රටේ බොහෝ ප්‍රදේශවල ළමයි ඔන්ලයින් තාක්ෂණයට ගෙනුම් කටයුතු සිදු කරනවා. ඒත් මට ඒ කටයුතු කරගන්න විදිහකුත් නැහැ. ආර්ථික අපහසුතාව නිසා මට මේව ලම්භාවිතා කරගන්න ඒවා ගන්න විදිහක් නැහැ. මුදල් තිබුණත් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට නොහැකි දරුවන්ද සිටිනවා. ඒකෙන්ද අපිට මේ වගේ විශාල කඳු වලට නගින්න වෙලා තියෙනවා. අපේ ගෙවල් වලට නෝමල් කෝල් එකක් ගන්නවත් සිග්නල් නැහැ. විභාගයේ පැවැත්වීමේදී දරුවන් සඳහා යම් සහනයක් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ ඔන්ලයින් ක්‍රමයට පවා විෂය නිර්දේශය ආවරණය කර ගැනීමට බොහෝමයක් සිසුන්ට නොහැකිවීම හේතුවෙන්. අපි පසුගිය සතියේ නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළා කිසිම දරුවෙක්ට අසාධාරණයක් නොවන පරිදි අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පවත්වනවා කියලා. දවස් 9ක් වැනි කෙටි කාලයක් තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුව සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 වෙනිදා පැවැත්වෙනු ඇති. මුළු සති අන්තයේම දිගින් දිගටම දෙමව්පියන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට කතා කළා. ඒ අනුව වෛද්‍ය ක්ෂේත්‍රීය නිලධාරීන්ගේ උපදෙස් මත අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ 2021 මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වෙනවා. කොවිඩ් වසංගතය මැඩලීමේ විප්ලවීය පියවරක් තබමින් හෙට දිනේ සිට ෆයිසර් එන්නත ජනතාවට ලබා දීමට එක්සත් රාජධානිය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එන්නත් කරන වැඩසටහනේ පළමු අදියර යටතේ එන්නත ලබා දෙන්නේ එරට වැඩිහිටියන් සඳහායි. සෑම තප්පර 30කට වරක් ඇමරිකාවේ කොවිඩ් රෝගියෙකු මිය යාමේ ප්‍රවණතාව හමුවේ එරට ජනාකීර්ණම ප්‍රාන්තය වන කැලිෆෝනියාවේ වැසියන් මිලියන 39න් මිලියන 33කට සංචරණ සීමා පනවා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නීතිඥ රූඩි ජුලියානිද කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති බවයි. ඒ පිළිබඳ ට්විටර් පණිවිඩයක් තැබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තම නීතිඥවරයා චීන වෛරසයට ගොදුරුව ඇති බවයි. එක්සත් රාජධානියෙන් පසුව ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ජනතාවට ලබා දීම සඳහා ප්‍රංශය සහ පෘතුගාලයද තීරණය කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහරජින සහ පිලිප් කුමරුද ෆයිසර් එන්නත ලබා ගැනීමට සූදානමින් සිටින බවයි. රජින 94 වන වියෙහි පසුවන අතර පිලිප් කුමරුගේ වයස අවුරුදු 99ක්. සෞඛ්‍ය සේවකයින්ට සහාය පළ කිරීම සඳහා පොදු දුම්රියේ නැගී රට පුරා සංචාරය කිරීමට බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් ආදිපාදවරිය කටයුතු කරමින් සිටිනවා. යතුරු පැදියක ගැටී මියගිය මොරටුව එගොඩ උයනේ දරුවන් අද අවසන් ගමන් ගියා. ඒ ගම්වාසීන්ගේ සෝසුසුම් මැදේ. මෙම දරුවන් දෙදෙනා මියගියේ අධික වේගයෙන් ධාවනය කෙරෙනු යතුරු පැදියක ගැටීමෙන්. සිය මව සමග පාර මාරු වෙමින් සිටි ඔවුන් මේ අනතුරට ලක් වූ අතර එහිදී මවද බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ගැබිණි මවක් හෝ ඇයගේ ගැබද මේ අනතුරින් විනාශ වී ගියේ එම පවුලේ දරුවන් එකිනෙකට දුරස් කරමින්. දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ මොරටුව එගොඩ වෙන ශාන්ත මරියා දේවස්ථාන සොසාන භූමියේදී. මව අසරණ නැති දරුවන් පියාගෙන් වෙන්ව ගියේ ගම්වාසීන්ගේ දැඩි සෝසුසුම් මැදේ. උපන් නූපන් දරුවන් මෙලෙස සමුගෙන යන්නේ අප සමාජයට පාඩමක් කියා දෙමින්.
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත්පළ කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කරන ලෙස සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය අයත් MTV පෞද්ගලික සමාගම කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අධිකරණය නියෝග කළේ අදාළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමටයි. සිරස නිවුස් ෆස්ට් අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළ කිරීම වළක්වා ලමින් කොළඹ දිසා අධිකරණය දින 14ක වාරණ නියෝගයක් නිකුත් කළේ ඉකුත් නොවැම්බර් 23 වනදායි. ඒ සිරස නිවුස් ෆස්ට් අයත් MTV පෞද්ගලික සමාගම විසින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපතිවරයාට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දි මුදලක් ඉල්ලා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම ගොනු කළ පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදී ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම විසින් COVID-19 ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 යන දිනවල ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළ කළ බව එහිදී පැමිණිලිකාර පාර්ශවය පෙන්වා දී තිබුණා. දිලිත් ජයවීර මහතා සභාපතිත්වයේ දරන දෙරණ මාධ්‍ය ජාලය හා රාජේන්ද්‍රන් රාජා මහේන්ද්‍රන් මහතා සභාපතිත්වයේ දරන සිරස නිවුස් ෆස්ට් අයත් MTV පෞද්ගලික සමාගම අතර දිගු කලක සිට පවතින මාධ්‍ය තරගකාරීත්වය මෙම ද්වේෂ සහගත තත්වයට හේතුව බවද එහිදී පැමිණිල්ල වෙනුවෙන් වැඩිදුර කරුණු දක්වමින් නීතිඥයින් කියා සිටියා. MTV channel පෞද්ගලික සමාගම වෙනුවෙන් කරුණු දක්වූ නීතිඥවරයා පැවසුවේ TV දෙරණ සහ සිරස TV මාධ්‍ය ක්ෂේත්‍රයේ කරට කර සිටින බවට පැමිණිලිකරු විසින් අධිකරණයට ගොනු කර තිබූ ලේඛන මතම එය නිවැරදි නොවන බවයි. TV දෙරණට සාපේක්ෂව සිරස TV සඳහා ඇත්තේ වඩාත් අඩු TV ප්‍රේක්ෂක ශ්‍රේණිගත කිරීමක් බවද ඔහු සඳහන් කළා. මෙහිදී පැමිණිලිකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසුවේ වගඋත්තරකාර MTV channel පෞද්ගලික සමාගමද සිව්වතාවක් පැමිණිලිකරුට අපහාස වන අයුරින් පුවත් විකාශය කළ බවයි. එසේම පැමිණිලිකරුට අපහාස කිරීමට එම මාධ්‍ය ආයතනයට අයිතියක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කළ බව අධිකරණයේ පිස්කල්වරයා මාර්ගයෙන් දැනුම් දෙනතුරු තම සේවාදායකයාට එම එන්තරවාසිය ලැබී නොතිබූ බව සඳහන් කළ නීතිඥ ජී අරුල් ප්‍රකාශම් ඇතුළු නීතිඥවරුන් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය අහෝසි කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට විරෝධය පළ කළ පැමිණිලිකාර ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විත්තිකාර පාර්ශවය විසින් දැනට පවතින වාරණ නියෝගය අහෝසි කරන්නයි කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බව සඳහන් කළා. විත්තිකාර ආයතනය විසින් පැමිණිලිකරුවන්ට ද්වේෂ සහගත ආකාරයෙන් ඔප්පු කළ නොහැකි පදනම් විරහිත ප්‍රකාශ දිගින් දිගටම ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ එය ඉවත් කරනු ලැබුවොත් තම සේවාදායකයින්ට පිරිමැසිය නොහැකි අගතියක් සිදුවන බවයි. එමෙන්ම වගඋත්තරකරුවන් විසින් පැමිණිලිකරුවන් වෙත එල්ල කරනු ලබන චෝදනා ඔප්පු කිරීම සඳහා සාධාරණ කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කර සිටියා. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසාවිනිසුරු සඳුන් විතාරණ මහතා වාරණ නියෝගය අහෝසි කරන ලෙස විත්ති පාර්ශවය විසින් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කළා. ඒ අනුව සිරස නිවුස් ෆස්ට් අයත් MTV channel පුද්ගලික සමාගමට පැනවූ අදාළ වාරණ නියෝගය දෙසැම්බර් 18 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අතිරේක දිසාවිනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබුවා. මෙරට කාන්තා පුවත් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දරණී ජාතික කාන්තා පුවත්පත අද සිට සෑම සඳුදාවකම වෙළඳපළට නිකුත් කෙරෙනවා. දරණී මුද්‍රණද්වාරයෙන් නිකුත් කරන්නේ ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනයයි.
ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනයේ ප්‍රකාශන ලෙසින් පාඨක ජනතාව වෙත අද වන විට සමීප වී තිබෙන අරුණ, සත්‍යක අරුණ, The Morning, The Sunday Morning සහ තමිලන් අතරට අද සිට එක්වන අලුත්ම පුවත්පත දරණී කාන්තා පුවත්පතයි. කාන්තාවන්ට සුවිශේෂී වන දේශපාලන, ආර්ථික, කලා ඇතුළු ක්ෂේත්‍ර රැසක ලිපි එහි ඇතුළත්. අපේ රටේ ජාතික පත්තර ගත්තොත් ඒ ජාතික පත්තර ඇතුලේ කාන්තාවන්ගේ ලොකු කියවීමක් තියෙනවා. ඉතින් කාන්තාවන් කියවන්නේ කාන්තා පත්තර විතරක්ම නෙවෙයි. ඒ නිසා මේ ජාතික පත්තර ඇතුලේ කාන්තාවන් කියවන කොටස ඊට වැඩිය ටිකක් වෙනස් විදිහට, ඊට වැඩිය ටිකක් පුළුල් විදිහට එළියට ගේන තමයි අපි දරණී හරහා උත්සාහ කරලා තියෙන්නේ. ඒ අනුව දරණී පුවත්පතේ මංගල කලාපය අද වෙළඳපොළට නිකුත් වුණා. මං හිතනවා මේක කාන්තාවන්ට ඔබිට ගැළපෙන පත්තරයක් වෙයි කියලා. මිලත් සාධාරණයි. අනිත් කාන්තා පත්‍ර වලට වඩා විශේෂත්වයක් තියෙනවා කියලා හිතෙනවා. ගොඩක් පාඨක ඉල්ලුමක් තියෙනවා. හොඳ ලිපි ටිකක් තියෙනවා. එහෙම දැන් බලපු කට්ටිය කිව්වේ. මම හිතනවා පත්තරේ අද ආපු පත්තර ප්‍රමාණය ඉවරයි. පත්තරේ හොඳ අලවියක් තියේවි කියලා. දරණී ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා පුවත්පත දෙසැම්බර් 7 වෙනිදා සිට ඔබේ අතට. දැන් තවත් පුවත් කිහිපයක්. මාස 5කට පසු පළමුවරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත අද ළඟා වුණා. එරට කොවිඩ් තත්ත්වයේ පාලනයෙන් පසු මෙල්බර්න් ගුවන් තොටුපළට විදෙස් මගින් රැගත් යානා ඒම සඳහා අවසර දුන් අතර එලෙස මගින් රැගෙන ළඟා වූ පළමු ගුවන් යානය මෙයයි. මැනින් පොදු වෙළඳපොලේ වෙළඳුන් පෑලියගොඩ නව වෙළඳපොලේ කඩකාමර බෙදා දීමේදී තමන්ට වූ අසාධාරණය නිවැරදි කරන්න ඉල්ලා අද කොළඹ ගාලුමෝදර පිටිය අසල විරෝධතාවක නියලුණා. මේක අපි හැදුවේ අපිට දෙන අයිති කතා කරන්නේ. දේශපාලන රැස්වීම බෑ. බොරදිය මාළු ගන්න ලැස්තියට බෑ. දේශපාලන රැස්වීම බෑ. අපිට හැදුවේ මොකද අලුව? මම තමයි ඔක හැදුවේ. මම තමයි පොරොන්දුව දුන්නේ 2090. ඔයා කොහෙද ඉන්නේ? සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ මාරවිල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සොයාගත් රුපියල් කෝටි 210ක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 සහ වාහන 4ද සමග අත්අඩංගුවටගත් සැකකරුවන් සිව් දෙනා අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මාස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් පෙදාරච්චි මහතා අද තංගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවති යහපාලන ආණ්ඩුවට චෝදනා එල්ල කළා. මට බොහොම ලැජ්ජයි කියන්න අපේ යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර මුදල් ඇමතුමත් මුදල් වෙන් කරේ නැහැ. අන්න ඒ නිසා තමයි අද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙන් මේ නංගුරම් පළවල් දෙකටත් වරායටත් මුල්ගල් තියලා වැඩ කටයුතු ආරම්භ කරන්න එතුමාට පුළුවන් වුණේ. පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ගවයින් නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පා භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ එහි ගවමඩු ඉවත් කළ අතර එම පියවරට එරෙහිව අද ගම්වාසීන් පිරිසක් විරෝධතාවක් පැවැත්වුවා. අපි කතා කරමු ඇත්තටම මොකද්ද අපිට කළ හැකි කියන කාරණේ තමයි මේක ලංකාපුර හැටියට අපිට දෙන හොඳම උත්තරේ මොකද්ද කියන එක අපි බලමු. ඔයාලගේ ප්‍රශ්නේ විසඳ ගන්නකන් නිලධාරි හැටියට අපි ඔයාලත් එක්ක ඉන්නවා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශ නිමාවට පත් වෙනවා. සුවදායි රාත්‍රියක්.